समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से चत्तारो मे भिक्खवे धम्मा मनुस्स भूतस्स बहुकारा होन्ति इति ධර්ම ශ්‍රවණාබිලාසී සදහැබර පින්නතුනි, අද දිනේදී අපි මේ ධර්ම දේශනාව පවත්වන්නේ අපගේ නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් වෙන්වෙච්ච ධර්ම දේශනාවක්. ඔබ දන්නවා උන්වහන්සේ පසුගිය මේ මාස 20 වෙනි දින අපවත් වීමට යෙදුණා. ඒ නිසා උන්වහන්සේ බාර අරගෙන තිබුණ මේ ධර්ම දේශනාව ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් අපට පවත්වන ලෙස ලැබිච්ච ආරාධනාවක් පරිදි අපි මේ ධර්ම දේශනාව පවත්වනු ලබනවා. ප්‍රඥා ටීවී නාලිකාව ඔස්සේ වසර ගණනාවක් ධර්ම දේශනා 100 ගණනක් පවත්වා උන්වහන්සේ ඔබට බුදුන් වහන්සේ වදාළ නිවැරදි ධර්මය මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්න ආකාරය, නිර්වාණය මේ ජීවිතේම සාක්ෂාත් කරගන්න ආකාරය, ඒ සඳහා අනුගමනය කරන්න ඕන ප්‍රතිපදාව ඊටාම විශිෂ්ට ආකාරයෙන් පෙන්වා දුන්නා. උන්වහන්සේ අපවත් වුවත් උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා වශයෙන් උන්වහන්සේ ඒ රැගෙන ආපු ධර්ම දේශනා මාර්ගය, එමත් නැත්නම් පෙන්වා දුන් නිර්වාණ මාර්ගය ඉදිරියටත් පවත්වාගෙන යන්නයි අපි මේ විදිහට මේ නාලිකාවට වැඩම කරලා ඔබ වෙනුවෙන් ධර්ම දේශනා පවත්වීමට තීරණය කරලා තිබෙන්නේ. ඒ නිසා උන්වහන්සේ කුඩා තැන සිටන් අවසානය දක්වා, නැත්නම් ආරම්භයේ සිට අවසානය දක්වා සෝවාන් මාර්ගයේ සිට අරහත්ත්වයට දක්වාම ධර්මය දේශනා කරලා තියෙනවා. ඒ தත්ත්වයට පත් වෙන්න යමෙකුට. ඒ නිසා අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ඔබට ඒවා සවන් දෙන්න පුළුවන්. ඒවා සංරක්ෂණය වෙලා තියෙනවා. ඒ වගේම විවිධ මාධ්‍ය නාලිකාවලත් ධර්මයේ දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ කිසිවක් ඉතුරු කරේ නැහැ. අවශ්‍ය පරිදි තේරුම් ගන්න හැකි පරිදි සරල කරලා ගැඹුරෙන් මේ ආකාරයෙන් විවිධාකාරයෙන් උන්වහන්සේ ඔබ වෙනුවෙන් ධර්ම දේශනා කරලා නිවන් දැකීම දක්වාම අවශ්‍ය සියලුම ධර්ම කාරණා දේශනා කරලා තියෙනවා. නිසා යමෙකුට අවශ්‍ය නම් ඒ තේරුම් ගන්න සංරක්ෂණය වෙලා තියෙන ස්ථානවලින් ඕනෑම මොහොතක ඔබට එය නැරඹීමට සවන් දීමට හැකි. ඒ මාර්ගයේ තේරුම් ගැනීමට හැකි. නිසා උන්වහන්සේ මේ ප්‍රඥා ටීවී නාලිකාව ඔස්සේ සම්බන්ධ වෙලා දිනකර සමහර විට ධර්ම දේශනා 5ක් 6ක් දින දෙකක් ධර්ම දේශනා 10ක් 12ක් පටිගත කරලා විශාල වෙහෙස මහන්සියක් ගත්ත ඔබ වෙනුවෙන් මේ ධර්ම දේශනා කරලා ඒ නිවැරදි ධර්ම මාර්ගය පෙන්වන්න. ඒ සඳහා උන්වහන්සේ අසනීප තත්ත්වයන්, වයස්ගත තත්ත්වයේ පවා නොසලකලා කටයුතු කරා. උන්වහන්සේගේ විශේෂ ගුණාංගයක් තිබ්බා. උන්වහන්සේ මේ විදිහට ගුවන්විදුලි රූපවාහිනී මාධ්‍ය වලට ධර්ම දේශනා කරාට පස්සේ නැවත එය රූපවාහිනියෙන් හෝ ගුවන්විදුලියෙන් හෝ එමත් නැත්නම් තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකථනයෙන් ඒ නැවත අහනවා. අහලා බලලා මොකක් හරි අඩුපාඩුවක් වුණාද? තව කොහොමද ඒක සරල කරලා ඉදිරිපත් කරන්නේ? එහෙනම් නැත්නම් ඒ කාරණාව තවදුරටත් විස්තර කරලා ඉදිරිපත් කරන්නේ කොහොමද කියන කාරණා උපමා උපමේය යොදාගෙන උන්වහන්සේ කල්පනා කරලා නැවතත් ධර්ම දේශනා කරනකොට ඒ තමන්ගේ යම්කිසි අඩුපාඩුවක් වුණා නම් කලින් කරපු ධර්ම දේශනාවල ගානට පෙළගස්වලා නිවැරදි ආකාරයෙන් දේශනා කරන්න උනන්දු වුණා. ඒක මම දැක්ක විශේෂ ගුණාංගයක් උන්වහන්සේ තුලින්. අනේ ඒ නිසා තමයි ඔබට ක්‍රමානුකූලව ගලාගෙන යන, ක්‍රමානුකූලව පිළිවෙලට ගලපගෙන යන
සරලව කරගෙන යන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් උන්වහන්සේ විශිෂ්ටාකාරයෙන් ඒක සිද්ධ කරේ. ඒ නිසා උන්වහන්සේ වෙනුවෙන් ඔබට කරන්න තියෙන ඉහළම පූජාව, බුදුන් වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන ඉහළම පූජාව තමයි ඒ පෙන්වලා දෙලා තියෙන ධර්ම මාර්ගයේ තේරුම් අරගෙන අනුගමනය කරනවා කියන කාරණාව. දැන් උන්වහන්සේ නැති වුණත් උන්වහන්සේ දේශනා කරපු ධර්මය තව වසර 100 ගණනාවක් පවතීවි. එය තේරුම් ගන්න පුළුවන් ඕනම කෙනෙකුට තේරුම් අරගෙන අනුගමනය කරලා ප්‍රතිඵල මේ ජීවිතයේදී මැරිලා ලබන නිවනක් වෙනුවට අනාගත බුදුවරයෙක් හමුවේ ලබන නිවනක් වෙනුවට මේ ජීවිතේම ලබා ගන්න පුළුවන් නිවනක් උන්වහන්සේ පෙන්වා දුන්නා. ඒ උත්සාහ කරන ඕනෑම කෙනෙකුට ලබා ගන්න පුළුවන් දෙයක් බව අපි මතක් කරනවා. අද මම ඔබට මේ ධර්ම දේශනාව ඉදිරිපත් කරන්න මාතෘකා පාඨය විදිහට ඉදිරිපත් කරේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතයේ තිබෙන බහුකාර කියන සූත්‍රය. බහුකාර කියලා සූත්‍ර කීපයක්ම තියෙනවා. මේක තියෙන අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ. බොහෝ පොඩි සූත්‍රයක්. මේ සූත්‍රයේ තියෙන කරුණු 4ක්. ඒ කරුණු 4 මිනිස්සුන්ට බොහෝ උපකාරී වෙනවා කියලා බුදුන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒ පාලි පාඨයේ තිබෙන්නේ චත්තාරෝමේ භික්ඛවේ ධම්මා මනුස්ස භූතස්ස බහුකාරා හොಂತಿ. මෙන්න මේ කියන කාරණා 4 මහණෙනි මිනිසුන්ට බොහෝ උපකාරී වෙනවා. කතමානි චත්තාර කියලා උන්වහන්සේ කාරණා 4ම වදාරනවා. අපි එකින් එක අරගෙන බලමු කොහොමද මේ කාරණා 4 මිනිසුන්ට බොහෝ උපකාරී වෙන්නේ කියන කාරණාව. ඒ වගේම මේ සූත්‍රය මතක් කරන්න ඕනේ මේ කාරණා 4 තවත් තැන්වල තියෙන ප්‍රඥාව වැඩි වීමට උපකාරී වෙනවා කියලා. තවත් වෙනවා සතර සෝතාපට්ටි අංග කියලා තියෙනවා. මේව විවිධාකාරයෙන් මේ කාරණා 4 විස්තර කරලා තියෙනවා. ඒ විස්තර කරලා තියෙන බුදුන් වහන්සේ මේක ගොඩක් වටින කාරණා 4ක් ඉඳලා. පළවෙනි කාරණාව විදිහට බුදුහාමුදුරුවෝ වදාරන්නේ මිනිසෙකුට බොහෝ උපකාරී වෙන කාරණාව විදිහට සත්පුරුෂ සංසේවෝ. සත්පුරුෂ ආශ්‍රය නැත්තම් කල්යාණ මිත්‍ර සේවනයේ කියලා අහලා තියෙනවනේ ඔය කට්ටිය. කල්යාණ මිත්‍රයා කියන එක දේශනා කරනකොට අපිට ආන් හම්බෙන්නේ සාමාන්‍ය අර්ථයෙන් නම් අපිට උදව් උපකාර කරන අපිත් එක්ක දුකට සැපට ඉන්න. අනේ ඒ වගේ අර්ථයක් අපිට එන්නේ. ඒක සාමාන්‍ය අර්ථයෙන් හරි. කියන්නේ ලෞකික අර්ථයෙන් එක හරි. අපිට හදිස්සියක් වුණාම අතමාරුවක් කරගන්න පුළුවන්. අපිට හදිස්සියක් අසනීපයක් වුණා උදව් උපකාර කරන, කරදරයක් වුණා උදව් උපකාර කරන. ඒ වගේම අපේ වැඩකට ඇවිල්ලා උදව් කරන. මේ විදිහට පුද්ගලයන්ට අපි කල්යාණ මිත්‍රයෝ කියලා කියනවා. ඒකත් සාමාන්‍ය අර්ථයෙන් කල්යාණ මිත්‍රයා කියන එක හරි. හැබැයි අපි ඊට වඩා අර්ථයකින් දකින්න ඕන බුදුහාමුදුරුවෝ කල්යාණ මිත්‍රයා කියන කාරණාව. එයේ බුදුහාමුදුරුවෝ සාමාන්‍ය සමාජයේ තිබ්බ වචන පාවිච්චි කරාට ඊට වඩා ගැඹුරු අර්ථයක් දේශනා කරලා තියෙනවා. මොකද මේ කාරණා 4 යමෙක් පිළිපදිනවා නම් සෝවාන් වෙන්න රහත් වෙන්න බව පුළුවන් කියලා දෙනවා. එහෙනම් මේක සාමාන්‍ය අර්ථ ගැනීමක් වෙන්න විදිහක් නෑ මේ කාරණා 4. මේක ගැඹුරු අර්ථයක් තියෙන්න ඕන මේ කාරණා 4ට. මේ කාරණා 4 පිරිවැලට තමයි සම්පූර්ණ වෙන්නේ. පළවෙනි එක නැත්තම් දෙවෙනි එක නෑ. ඒ ටික නැත්තම් ඊළඟ ටික නෑ. ඒ විදිහට තමයි යන්නේ. ඒ වගේම සමහරුන්ට කල්යාණ මිත්‍රයා කියන්න පුළුවන් අපි හිතමු මත්පැන් මත්ද්‍රව්‍ය වෙන දෙයක් ලබා දෙනවා නම් මගේ හොඳ කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නත් පුළුවන්. ඒ පුද්ගලයන්ට සාපේක්ෂවනේ. හැබැයි බුදුදහමේ කල්යාණ මිත්‍රයා කියන එක ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙන දෙයක්. අපි බුදුහාමුදුරුවෝ කල්යාණ මිත්‍රයා කීව කාරණාවට කලින් එක තැනක විස්තර කරනවා මේ සංයුත්ත නිකායෙම සත්වත කියන සූත්‍රයේදී ශක්‍ර දෙවියන් තාවතේස දෙවියන්ට කිව්වලු මේ ලක්ෂණ 7 යුක්ත පුද්ගලයා තමයි කල්යාණ මිත්‍රයා කියලා. මොකක්ද ඒ කාරණා 7? ඒ ගාතාවක් තියෙනවා මෙහෙම. මාතා පෙට්ටි වරං ජන්තුන් කුලේ ජෙට්ඨා පචායින සන්නං සකිල සම්බාසං පේසුනේය පහයන මච්චේර විනේ යුත්තං සච්ඡං කෝදාපි බුන්නර තං වේ දේවා තාවතින්සා ආහු සප්පුරිසෝයිති. බුදුහාමුදුරුවෝ නෙමෙයි කියන්නේ තාවතින්ස දෙවියන් මේ ලක්ෂණ 7න් යුක්ත පුදුලට සත්පුරුෂයා කියලා කියනවලු. ඒක තියෙන සත්වත කියලා. ඒ කියන්නේ ශක්‍ර දෙවියන් පෙර මේසෙක් වශයෙන් ඉන්නකොට මේ කාරණා 7 සම්පූර්ණ කරපු හින්දා තමයි ඔහු ශක්‍ර භාවයට පත් උනේ කියලා එතන සඳහන් කරන්නේ. එතකොට මේ කාරණා 7 අපි කෙටියෙන් එකින් එක අරන් බලමු. පළවෙනි කාරණා තමයි මාතා පෙත්ති බරං ජන්තු. මව්පියන් පෝෂණය කරන. ඒ කියන්නේ අම්මට තාත්තට සලකන පුද්ගලයෙක් ඉන්නවා නම් යම්කිසි කෙනෙක් ඉන්නවා ඒක සත්පුරුෂ ගුණාංගයක්. සත්පුරුෂයෙකුගේ ලක්ෂණයක් කියලා තමයි මෙතන මේ
පෙන්වන්නේ. දැන් ඔබ දන්නවා අපි අම්මෙක් තාත්තෙක් නැත්තම් දරුවෙක් බිහි වෙන්නේ නැහැ. ඒ වගේම ඉපදුන ගමන් අතහැරලා දැම්මොත් එහෙම තනියම ජීවත් වෙන්නත් බෑ මනුස්ස දරුවෙකුට. සත්තුන් නම් මේ ඉපදිච්ච ගමන් අවදින සත්තුත් ඉන්නවා. හැබැයි මිනිස්සුන්ට එහෙම කරන්න බෑ. අතහැරලා කොහේ හරි ගිහලා දැම්මොත් එහෙම අනිවාර්යයෙන්ම මැරෙනවා. එහෙනම් අම්මා තාත්තා තමයි විශාලම සේවයක් කරලා තියෙන්නේ අපිට මේ ජීවිතේ. ලෞකික වශයෙන්. ලංකාවේ ක්‍රමයට ගත්තොත් යුරෝපා ක්‍රමයට නෙවෙයි. ඒවා ගැන අවුරුදු 15ක් 16ක් බලාගෙන තනියම ජීවත් වෙන අතහැරලා දාන සමාජයක් තියෙනවා. ඒ වගේ ලංකාවේ ඊට වඩා වෙනස්. ලංකාවේ ළමයින්ට අවශ්‍ය පහසුකම් දීලා ඇතිදැඩි කරලා කෑම බීම් දීලා අධ්‍යාපනය ලබා දීලා අවශ්‍ය උසස් අධ්‍යාපනයක් ලබා දීලා තමයි තමන්ගේ මුදලින්ම නිවාසය දී කරලා දීලා ආවාහ විවාහ කරලා දීලා දායාද පවර්ලා අවසානයේදී දරුවන්ගේ දරුවන් පවා බලන අවසානයේ දක්වා යනවා. එහෙනම් මේ ආසියාතික සංස්කෘතිය ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ අම්මා තාත්තා කියන පුද්ගලයන් දෙන්න තමන්ගේ දරුවන් වෙනුවෙන් ඊටාම විශාල සේවයක් කරන පුසා. එහෙනම් මතර පෙන්නනවා මේ සේවයක් කරන පුද්ගලයන් විශේෂයෙන්ම වයස්ගත වුණාම තමන්ට තනියම වැඩක් කරගන්න බැරි වුණාම ඊට අමතරව අනිත් අවස්ථාවලත් තමන්ට හැකියාවක් ආකාරයෙන් පෝෂණය කරනවා රැක බලා ගන්නවා අපපස්ථාන කරනවා ඒක සත්පුරුෂයෙකුගේ ලක්ෂණයක් කියලා පළවෙනි සත්පුරුෂ ලක්ෂණය විදිහට පෙන්නනවා. දෙවෙනි සත්පුරුෂ ලක්ෂණය විදිහට මේ ගාථාව පෙන්නනවා සක්‍ර දෙවියන් කියන නැත්නම් තාවතිංස දෙවියන්ට කියනවා. තාවතිංස දෙවියෝ කියනවලු කුලේ ජෙට්ඨාපචායින. කුලයේ ජේෂ්ඨයන්ට බුදු සත්කාර නැත්තම් අභිවාදනයන් කරනවා නම් ගරු කරනවා නම් ඒක සත්පුරුෂයෙකුගේ ලක්ෂණයක් කියලා. දැන් මෙතන පාලියෙන් කුල කියන්නේ මේ සිංහලෙන් කුල කියන එක නෙවෙයි පාලියෙන් කුල කියන්නේ පවුල කියන එක. තමන්ගේ පවුලේ ජේෂ්ඨයන්ට ගරු සත්කාර කරනවා නම් අපපස්ථාන කරනවා නම් ඒක සත්පුරුෂයෙකුගේ ලක්ෂණයක් කියලා පෙන්නනවා. දැන් මේ වර්තමාන සමාජයේ තමයි ගොඩක් න්‍යෂ්ටික පවුල් කියන එක තියෙන්නේ අම්මා තාත්තා දුව පුතා කියලා. පැරණි සමාජය ගත්තොත් අපේ පවුල් වලත් එහෙම තිබුණේ. විස්තෘත පවුලක් තිබුණේ. ඒ කියන්නේ අම්මා තාත්තා දුව පුතා කියන සීමාවෙන් එහාට ගිහිල්ලා ආච්චි සීයා නැන්ද මාමා තමාට ආච්චිලා දෙන්නෙක් සීයාලා දෙන්නෙක් මේ විදිහට හිටව පවුල්නේ තිබුණේ. එතකොට අර ආච්චිලා සීයාලා නැන්දලා මාමලා මේ තමයිට ආච්චිගේ අම්මා වෙන්න පුළුවන්. ඒක ඊටත් වඩා වැඩි හිටියෙක් ඉන්න පුළුවන්. මෙහෙම ගොඩක් කට්ටිය ඉන්න පුළුවන්. අනේ මේ කට්ටියගේ ජීවත් වෙලා ලබාගත් ජීවන අත්දැකීම් තියෙනවා. ඒ වගේම විශිෂ්ට දැනුම් තියෙනවා. ප්‍රායෝගික දැනුම් තියෙනවා. අනේ මේ දේවල් කියලා දෙනකොට ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැතුව සුදුසු දෙයක් නම් පිළි අරගෙන ඒ වගේම වුන්ට අවශ්‍ය සත්කාර සම්මාන කරලා ගරු කරලා කටයුතු කරනවා නම් ඒක සත්පුරුෂ ලක්ෂණයක් විදිහට මේ ගාථාවේ පෙන්වලා දීලා තියෙනවා. ඊළඟට තුන්වෙනි කාරණාව පෙන්වනවා සන්හං සකිල සම්භාසං. ප්‍රිය වචන කතා කරනවා කියන එක. ඒ කියන්නේ අපේ සමාජයේ තියෙනවනේ ප්‍රිය වචන වලට විරුද්ධ දෙක පරුෂ වචන කියලා. අනේ යමෙක් ප්‍රිය වචන කතා කරනවා. කියන අහන් ඉන්න සුදුසු වචන කතා කරනවා නම් ගොරෝසු හැදිදැඩි නපුරු වචන වලින් තොරව ඉන්නවනම්. ඒ කියන්නේ සමහර පුද්ගලයන් ඉන්නනේ තමම සේවා ස්ථානයක් කියලා ගමුකෝ. හැම වෙලාවෙම වෛරයෙන් කතා කරන බයින ගහන එම අප්‍රසන්න පරිසර තියෙන්න පුළුවන්. තවර නිවස වෙන්නත් පුළුවන්. හැම වෙලාවෙම බයින් එකමයි කරන්නේ. එහෙම නැතුව ප්‍රිය වචන මිහිරි වචන කතා කරනවා නම් ඒක සත්පුරුෂ ලක්ෂණයක් විදිහට පෙන්නනවා. ඊළඟට පෙන්නනවා පේසුණෙය පහයින. පිසුනා වාචය පේසුණේ නැත්තම් පිසුනා වාචය ප්‍රහාණය කරනවා නැත්තම් දුරු කරනවා නැති කරනවා. පිසුනා වාචය කියන්නේ නැත්තම් කේලම්. දැන් කේලම් කියන එක නම් ගොඩක් තියෙන්න පුළුවන් නේද? කට්ටිය කොටෝන එක සමහරට පවුල් අතර ගැටුම් ඇති කරන්න පුළුවන්. නැත්නම් සැමියාගේ කේලම් ගිහිල්ලා බිරිඳට කියනවා. බිරිඳගේ කේලම් සැමියාට කියන්න පුළුවන්. නැත්නම් නැන්දම්මා ලේලි අතර ගැටුම් ඇති කරවන්න පුළුවන්. නැත්නම් වෙනත් දායකයෝ සහ වික්ෂුන් වහන්සේලා අතර ගැටුම් ඇති කරනවා. නැත්නම් එකම දේශපාලන පක්ෂ අතර ගැටුම් ඇති කරවන්න පුළුවන්. මෙහෙම ගොඩාක් තියෙන එක විස්තර වෙලා. ඒ නිසා යමෙක් මේ කේලම්ෙන් වැළකීලා ඉන්නවනම් කේලම් කියන්නේ නැත්තම් හොඳ යහපත් වචන නම් ඇත්ත වචන නම් කතා කරන්නේ. ඒක සත්පුරුෂයෙකුගේ ලක්ෂණයක් විදිහට මේ කාරණාවේදී සඳහන් කරනවා. ඒක හතරවෙනි එක.
ඊළඟට මච්ඡේර විනේ යුත්තං. පස්වෙනි කාරණාව මසුරු මල දුර්ලනන. විනයනය කරනවා කියන්නේ හික්මවනවා කියන එකනේ. විනය කියලා එක. අනේ යමෙක් මේ මසුරු මල කියන එක. දැන් මසුරුකම කියන එක තියෙන්න පුළුවන් ඕන කෙනෙක්ට. මච්චරිය කියලා අපි පාලියෙන් එක උගන්වන්නේ. අනුන්ගේ වස්තු දැකලා ඒවා තමන්ට අයිති කරගන්න නැති වෙන්න පුළුවන් හිත. ඒ වගේම තමන්ගේ වස්තු අනින්ට අයිති වෙන්න ඕනේ නැහැ. මෙහෙම තියෙන්න ඕනේ නැහැ කියලා ඇති වෙන්න පුළුවන්. මේ විදිහට මසුරුකම කියන එක තියෙනවනේ ඕන කෙනෙකුටත් එහෙම. බොහෝ දෙනෙකුට තියෙන එක අපිට නැහැ කියලා කියන්න පුළුවන්. ඒ වුණාට අර ඒ මොහොතේ තමයි කොහොන හිතේ අභ්‍යන්තරය ඇතුලේ සැඟවිලා තිබිලා තමයි අවස්ථාවක් ආවට පස්සේ තමයි එළියට එන්නේ. අනේ යමෙක් මේ මසුරු මාල දුර්ලනන තමන් සතු දෙයක් දෙනවා නම් නැත්තම් අනුන්ගේ දෙයට ආස කරන්නේ නැත්තම් සමහරට නෑ අරයට තියෙනවා ඒක විනාශ වෙලා යන්න ඕන මට නැත්තම් එයාට මොකද කියලා හිතන්නේ නැත්තම් ඒක පෙන්වන්නේ සත්පුරුෂ ලක්ෂණයක් මසුරු බල දුර්ලනන ඒක දුරු කරන්න උත්සාහ කරනවා නම් දුරු කරනවා නම් අනේ ඊළඟට 6 වෙනි කාරණා තමයි සත්‍යං ඇත්ත කතා කිරීම ඒක තමයි මට අර පොඩ්ඩ පැටළුනේ පේසුනේ අපහන් ඉනම් කියන එකට මේ සන්නස්සකිල සම්භාසං කියන වචනේට අන සත්‍ය වචන කතා කරන එක. මම කලින් සඳහන් කරා වගේ අපේ සමාජයේ ගොඩක් බොරුව කියන එක තියෙනවා. රවට්ටන එක තියෙනවා. ඒක දේශපාලන පැත්තෙන් වෙන්න පුළුවන්, ව්‍යාපාරික පැත්තෙන් වෙන්න පුළුවන්, ආගමික පැත්තෙන් වෙන්න පුළුවන්, වෙනත් පැති වලින් වෙන්න පුළුවන්. ඔබට ඉදිරි මේ පසුගිය කාලය ගැන බලාගත්තොත් එක එක විදිහට රවට්ටනවා තියෙනවානේ. ඒක දේශපාලනය, ව්‍යාපාර සහ ආගමික පැත්තේ හැම පැත්තෙම තියෙන්න පුළුවන්. ඒ හින්දා මේ බොරුව කරන්නේ නැත්තම් ඇත්තම නම් කතා කරන්නේ සත්‍ය නම් පවසන්නේ ඒක සත්පුරුෂයෙකුගේ ලක්ෂණයක් විදිහට වෙන 6 වෙනි සත්පුරුෂ ලක්ෂණය විදිහට 7 වෙනි එක පෙන්නනවා කෝදාපි බුන්නර ක්‍රෝධය මැඩලනවා නම් කෝඩය දුර්ලනවා නම් යමින් ක්‍රෝධය ෂේ කරලා දානවා නැති කරලා දානවා ඒක සත්පුරුෂ ලක්ෂණයක් කියලා ක්‍රෝධය කියන එක එකපාරට නැති කරන්න බෑ ධර්මයේ තේරෙන්නේ නැතුව කරන්නත් බෑ අනේ ධර්මයේ තේරෙන්නේ නැතුව යම්කිසි මට්ටමකට පාලනය කරන්න පුළුවන් හිතලා ධර්මයේ තේරුම් ගත්තොත් ක්‍රමානුකූලව අඩු කරන් ඇවිල්ලා දුරු කරලම දාන්න පුළුවන්. ක්‍රෝධය කියන්නේ දේශ මූලයේ හින්දා නැති වෙන්නේ. ද්වේෂයේම ලක්ෂණයක්. අනේ එතකොට මේ කාරණා හතයි බලන්න. මව්පියන් පෝෂණය කරන, කුලයේ ජේෂ්ඨයන්ට ගරු සත්කාර කරන, ප්‍රිය වචන කතා කරන, මිහිරි ප්‍රිය වචන කතා කරන, කේලමින් වැළකුණු, මසුරු මාර දුරලන, සත්‍ය කතා කරන, ඒ වගේම ක්‍රෝධය මැඩලන. යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් මේ කාරණා හතෙන් යුත් ඔහු සක්‍රභාවයට පත් වෙන්න සුදුසුයි කියලා පෙන්නනවා. ඒ වගේම ඒක සත්පුරුෂයෙකුගේ ලක්ෂණයක් කියලා තාවදේශ දෙවියන් කියනවා කියලා ඒ සූත්‍ර දේශනාවේ තියෙනවා. ඒ බුදුහාමුදුරුවන්ගේ අර්ථකථනය නෙමෙයි හැබැයි. ඒක ටිකක් අර සාමාන්‍ය කල්යාණ මිත්‍රයට වඩා ටිකක් උසස් එකක් හැබැයි බුදුන් වහන්සේ පෙන්නන මෙතන මේ නිවන් දැකීමට හේතු වෙන කල්යාණ මිත්‍ර සේවනය නෙවෙයි. ඒක තව ටිකක් එහාට යන එක. අනේ එතකොට කල්යාණ මිත්‍රයා කියන්නේ කල්යාණ මිත්‍ර සේවනය නැත්තම් සත්පුරුෂ සංසේවනය කියලා කියන්නේ දැන් ඔය කට්ටිය අහගෙන ප්‍රසිද්ධ පාඨයක් තියෙනවා ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා කියනවා නේද බුදුන් වහන්සේගේ කියනවනේ මට නම් හිතෙන්නේ වාග්යතුන් වහන්සේ මේ ශාසනයෙන් භාගයක්ම අඩක්ම තියෙන කල්යාණ මිත්‍ර සේවනය මත කියලා. ඒතකොට බුදුහාමුදුරුවෝ මොකක්ද උත්තර දෙන්නේ බුදුන් වහන්සේ? එහෙම කියන්නේ එපා ආනන්ද මාහේවං ආනන්ද එහෙම කියන්න එපා. භාගයක් නේ මුළු බුද්ධ ශාසනයේ පවතින කල්යාණ මිත්‍ර සේවනයේ මත. ඇයි ඒ? අන්න කල්යාණ මිත්‍රයා තමයි ඔබට නිවැරදි මාර්ගය පෙන්වලා දෙන්නේ. උදේට පළවෙනි කල්යාණ මිත්‍රයා තමයි බුදුන් වහන්සේ. ඉහළින්ම ඉන්න කල්යාණ මිත්‍රයා. උන්වහන්සේ තමයි මාර්ගය විවර කරේ. මාර්ගය හොයාගත්තේ. පෙර බුදුවරුන් විසින් දේශනා කරපු මාර්ගය වෙහිලා තිබ්බා. උන්වහන්සේ තමයි මේ අලුත් මාර්ගය හොයාගත්තේ. වෙහිලා තිබ්බ මාර්ගය. උන්වහන්සේ තමයි ඒතකොට මහා කල්යාණ මිත්‍රයා පළවෙනි කල්යාණ මිත්‍රයා. එතකොට මුළු බුද්ධ ශාසනය මේ කල්යාණ මිත්‍ර සේවනයේ මත පවතිනවා නම් මේ කල්යාණ මිත්‍රයා කියන්නේ සාමාන්‍යයෙන් උදව්වක් උපකාරයක් කරන අතමාරුවක් දෙන තමන්ට කරදරයක් වුණාම මොකක් හරි දෙයක් කරන අම්මට තාත්තට සලකන එහෙම එකක් වෙන්න බෑ. එක ගැඹුරු අර්ථයක් තියෙනවනේ ඊට වඩා. අන්න එහෙම කල්පනා කරනකොට අපිට අංගුත්තර නිකාය ඒකක නිපාතේට යනකොට එහෙම පාඩයක් හම්බ වෙන මේ වගේ. මොකද්ද? නාහම් බික්කේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි uppannං වා අකුසල ධම්මා පහියන්ති අනුප්පන්නං වා කුසල ධම්මා uppajjanti අතිදම් බික්කවේ කල්යාණ මිත්තතා
ඕක තව වචන වලටත් තියෙනවා ටික ටික එකක නිපාත කියන එක කට්ටිය දන්නනේ පොඩි පොඩි පාටනේ තියෙන්නේ. ඒතකොට ඒකේ පෙන්නන්නේ මහණනි මම මගේ සර්වඥතා ඥාණයෙන්වත් දකින්නේ නැහැ. කියන්නේ බුදු නුවණින්වත් දකින්නේ නැහැ. උපන්න කුසල් දුරවර නූපන්න කුසල් නූපදින. තාත් ඉතින් ගත්තොත් එහෙම උපන් කුසල් වැඩි දියුණුවන නූපන් කුසල් උපදින. එකදු ධර්මයක්වත් මම දකින්නේ නැහැ. කල්යාණ මිත්‍ර සේවනය තරම්. අනේ ඒතකොට කල්යාණ මිත්‍රයා කියන එක අර සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් හරියන්නේ නැහැ. මොකද අම්මට තාත්තට වෙන කෙනෙකුට මේක මේ උපන්න කුසල් දුරු කරන්න උපන්න කුසල් නූපදවන්න බෑ. දැන් උපන්න කුසල් දුරු වෙනවා නූපන්න කුසල් මේ නූපන් කුසල් උපදිනවා කියහම හිතන්න එපා මේ පව් ගෙවිලා යනවා පිං රැස් වෙනවා කියලා. එහෙම එකක් නෙවෙයි මෙතන කියන්නේ. තියෙන ලෝභ දේශ මොහ ෂේ වෙලා යනවා. අලුතෙන් ලෝභ දේශ මොහ රැස් වෙන්නේ නැහැ කියන එක තමයි මේ පෙන්වන්නේ. ඒ කියන්නේ තියෙන කෙලෙස් ෂේ වෙනවා. අලුතෙන් කෙලෙස් රැස් වෙන්නේ නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍ර සේවනය කියන එක සාමාන්‍ය අර්ථයකින් තේරුම් ගන්න එපා. මොකද ඒක වැදගත්ම තැන බුදුහාමුදුරුවෝ කියනවා සම්පූර්ණම බුදු සාසනේ පදින කල්යාණ මිත්‍ර සේවනය මත කියලා. අනේ එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් කල්යාණ මිත්‍රයා කියන්නේ නිර්වාණ මාර්ගය පෙන්වලා දෙන, නිවැරදි මාර්ගය පෙන්වලා දෙන පුද්ගලයා තමයි කල්යාණ මිත්‍ර වෙන්නේ. ඒතකොට පළවෙනිම කල්යාණ මිත්‍රයා, මහා කල්යාණ මිත්‍රයා වෙන්නේ බුදුන් වහන්සේ. ඊළඟට රහතන් වහන්සේලා. මාර්ගඵලලාභීන් සහ ධර්මය තේරුම් ගත්ත පිරිස්. අන්න මේ කට්ටියට තමයි කල්යාණ මිත්‍රයන් කියලා කියන්නේ. මේ කල්යාණ මිත්‍රයන්ට තමයි අපිට දෙවෙනි කාරණාව සාක්ෂාත් කරන්න, මේ බොහෝ මිනිසුන්ට උපකාරී කරන දෙවෙනි කාරණාව සාක්ෂාත් කරගන්න උදව්පකාර කරන්න පුළුවන්. අනේ එතකොට දෙවෙනි කාරණාව තමයි සද්ධම්ම ශ්‍රවණං, සද්ධර්ම ශ්‍රවණය. නිකන් ධර්මනේ සද්ධර්මය. අන කල්යාණ මිත්‍රයා නැතුව, කල්යාණ මිත්‍රයා කියන කාරණාව සම්පූර්ණ වෙන්නේ නැතුව මේ සද්ධර්මය කියන කාරණාව සම්පූර්ණ වෙන්නේ නැහැ. එක නැතුව දෙකට එන්න බෑ කාටවත්. දැන් පඩියක් තියෙනවා නම් පළවෙනි පඩිය නම් ඉන්නකොට දෙවෙනි පඩිය නම් ඉන්න බෑනේ. පඩිය ලොකුයි කියලා හිතන්නකෝ. තනි උඩින් අඩිය තියන්න බැරි. ඒතර පළවෙනි පඩියට අඩිය තියලා තමයි දෙවෙනි පඩියට යන්න වෙන්නේ. ඒ වගේ කල්යාණ මිත්‍රයා ඉන්න ඕන සමාජයේ. කල්යාණ මිත්‍රයෝ නැති සමාජයක ධර්මය යටපත් වෙනවා, නැති වෙලා යනවා. ඒතර කල්යාණ මිත්‍රයා, පළවෙනි කල්යාණ මිත්‍රයා බුදුන් වහන්සේ. ඊට පස්සේ මේක තේරුම් ගන්න පිරිස් තමයි ඊළඟ කල්යාණ මිත්‍රයෝ. දැන් ඔය අර මෙනික් පහක් ගැන විස්තර වෙන තියෙනවානේ සූත්‍රයක්. ඒක නම නම් මට මේ වෙලාවේ මතක් වෙන්නේ නැහැ. ඒක පෙන්නනවානේ සත්ත රත්න පිළිබඳ පෙන්නලා. ඉතින් පෙන්නනවා අර මෙනික් පහක් උපමා කරලා බුදුන් වහන්සේගේ පළවෙනි මැනක බුදුන් වහන්සේ, දෙවෙනි මැනක බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තේරුම් ගත්ත කෙනා, තුන්වෙනි මැනක බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඒ විදිහටම කියන කෙනා, හතරවෙනි මැනක ඒ කියන දේ අහලා යමෙක් තේරුම් ගන්නවා නම් ඒක පිළිපදිනවා නම් ඔහු, හතරවෙනි එක, පස්වෙනි එක ඒ තේරුම් ගත්ත පුද්ගලයාත් ඒ ධර්මය තේරුම් අරන් අනිත් කට්ටියට විස්තර කරනවා කියන එක. එතකොට මේ කල්යාණ මිත්‍ර සේවනය සම්පූර්ණ වුණාම තමයි අපිට ඔහු විසින් පැහැදිලි කරලා දෙන ධර්මය තමයි මේ සද්ධර්මය වෙන්නේ. සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා වචනයක් තියෙනවා. සද්ධර්මය කියන එක පරම දුර්ලභයි. කියන්නේ අතිශයින්ම දුර්ලභයි කියන පරම කියලා කියන්නේ. ගොඩක් දුර්ලභයි කියන කාරණාව. ඒ නිසා අපි සද්ධර්මය කියලා වෙනත් ධර්ම කාරණාවක් එක්ක බුදුහාමුදුරු දේශනා කරන්න පෙර තිබ්බ දේශනාවක් බුදුහාමුදුරු දේශනා කළා කියලා හිතලා. ඒව නැත්තම් බුදුහාමුදුරුවෝ කීවා කියලා හිතලා වෙන දෙයක් අනුගමනය කරා කියලා අපිට ඵලයක් හම්බෙන්නේ නැහැ. ඇයි ඒ? ඒකට මේ බුදුහාමුදුරු දේශනා කරෝ ඵලය ලබා දෙන්න බෑ. ප්‍රතිඵලය ලබා දෙන්න බෑ. අපි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන ඵලයන් බලාපොරොත්තු වෙනවා නම් කල්යාණ මිත්‍රකෙන් ඒක හරියට දැනගෙන නිවැරදි ධර්මය, සද්ධර්මය අහගෙන තේරුම් අරගෙන පිළිපදින්න ඕන. එනිසා මේ කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය කියන කාරණාව තමයි බණ කියලා කියන්නේ. ඊළඟ කාරණා දෙක තමයි භාවනා කියලා කියන්නේ. අන්න මේකෙන් තමයි අපිට කරන්න ඕන දේ කියලා දෙන්නේ. මම ඔබට කලිනුත් අවස්ථාවල සඳහන් කරලා තියෙනවා වගේ ඔබට දක්ෂ වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍ය නම් ඔබ ඵලයෙන්ම ඉගෙන ගන්න ඕනේ ඒක කරන විදිහ හරියට. ඉගෙන ගන්න නැතුව එහෙම මෙහෙම පොඩ්ඩක් අහලා ගිහිල්ලා දක්ෂ වෛද්‍යවරයෙක් වෙන්න බෑ. හරියට ක්‍රමානුකූලව ඉවසීමෙන් වසර ගණනාවක් ඉගෙන ගත්තොත් තමයි ඔබට දක්ෂ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි ධර්මය. ධර්මයේ පිළිපදින්න කලින් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්න කලින් ඒක හරියට අහලා තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න නැතුව කරන්න ගියොත් මග වරදිනවා. වෙන මාර්ගයක් එනවා.
නිසා මේ කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය කියන කාරණා දෙකෙන් පෙන්වන්නේ කොහොමද හරියට තේරුම් ගන්න ධර්මය. එතනින් තමයි ඔබට අනුගමනය කරන්න ඕන පාර පෙන්වන්නේ. මාර්ගය පෙන්වන්නේ. මාර්ගය දන්නේ නැතුව අනුගමනය කරන්න බෑනේ. අනුගමනය කරන්න ගියොත් වෙන මොකක් හරි අනුගමනය කරන්නේ. එන නිවැරදිව ධර්මයේ තේරුම් ගත්ත කල්යාණ මිත්‍රකින් සද්ධර්මය අහන්න ඕන. අහලා ඒක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒ නිසා සද්ධර්මය කියන කාරණාව ගත්තාම අපිට අපේ සමාජයේ විවිධ බණ දේශනා තියෙනවා. බලන්න අපිට සමහර වෙලට පරණ කාලේ තිබ්බ ජාතක කතාවක් කියන එකනේ. ඉතින් කරන්නේ බුදුහාමුදුරන්ගේ බෝසත්ව කාලේ, බෝධිසත්ව කාලේ විස්තරයක් කියන එක. එතන කතාවක් කියන එකක් වෙන්නේ. ඊට පස්සේ බලන්න සමහර විට අපි චරිත කතාවක් කරන් ඒ චරිත කතාව විස්තර කරනවා. ඒක දැනුමට හොඳයි හැබැයි. එතන අනුගමනීය ප්‍රතිපදාවක් පෙන්වන්නේ නැහනේ. ඊට පස්සේ අපේ සමාජයේ ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා මේ කවි බණ සහ විරුදු බණ කියන කාරණාව. දැන් ඔබ දන්නවද දන්නෙත් නැහැ. බුදුන් වහන්සේ ගීතස්වර කියලා සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. ඒ වගේ විනය නීතියක් පනවලක් තියෙනවා ගීතස්වරෙන්. ධර්ම දේශනා නොකළ යුතුයි කියලා විනය නීතියක් තියෙනවා වික්ෂුන්ට. ඒ වගේම ගීතස්වර සූත්‍රයක් පෙන්නනවා ආදීනව 5ක් තියෙනවා යමෙක් ගීතස්වර සූත්‍රයෙන්. මම හිතන්නේ මාත්‍රා 3ට වඩා දේශනා කරොත් මාත්‍රා 3යි මම හිත 3ට ඔස්සේ යන්න ඕනේ. අර සංගීත ක්‍රමයේ ඔස්සේ ගත්තොත් එහෙම මාත්‍රා 3ට වඩා වැඩි වෙනවා නම් ඒක ගීතයක් දක්වා යමු වෙනවා. ඒක නුසුසුසු එකක් කියලා පෙන්නන්නේ. ඒ නිසා අපේ සමාජයේ බොහෝ දෙනෙක් ඒක අර පහසු හින්දා හරිම රසාස්වාදයෙන් යුක්ත හින්දා ඒක කන් පිනවන හින්දා අපි නිකන් අර ටෙලි නාට්‍යයක් බලලා සින්දුවක් අහලා වන සාමාන්‍ය විනෝදය ලබා ගන්න තාවකාලික සතුටක් ලබා ගන්න බණත් යොදා ගන්න සමාජයක් හුරු වෙලා තියෙනවා. දැන් බලන්න බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනවා කියලා මොකද්ද කරලා තියෙන්නේ කියලා. ගමෙන් ගමට නගරෙන් නගරයට පිරිස් ඔස්සේ හෝ තනියම හෝ හොයාගෙන ගිහිල්ලා මොකද්ද කියලා තියෙන්නේ. කියලා දීලා තියෙන්නේ මොකද්ද? බණ කියනවා කියලා මොකද්ද කියලා තියෙන්නේ? ගාථා හෝ නැත්තම් සූත්‍ර දේශනා හෝ කෙටියෙන් හෝ දීර්ඝ හෝ දේශනා කළ මොකද්ද කියලා දීලා තියෙන්නේ. බොහෝ මිනිසුන් හොයන දෙයක් තියෙනවා. මොකද්ද? ජීවිතේ සතුටෙන් ඉන්නේ කොහොමද කියලා. දැන් හැමදේනම හොයන්නේ ඕකනේ. Taman දන්නේ හැම උපක්‍රමයක්ම පාවිච්චි කරනවා. භෞතික වස්තු උළුවන් තරම් ගොඩ කරන හොඳ රස්සාවක් හොයාගෙන හොඳ නිවාසයක් හදාගෙන හොඳ විවාහයක් කරගෙන දරුවන් හදාගෙන මෙහෙම හොයන්නේ මොකද්ද මේ හැමෝම? සතුටෙන් ජීවිතේ ගත කරන හැටි හොයන්නේ මේ පිරිස්. හැබැයි ඔවුන්ට හොයන ක්‍රමයේ යම් තියෙන යම්කිසි වැරද්දක් ඉන්න. ඔවුන් හොයන්නේ වැරදි ක්‍රමයකට සතුට. එහෙනම් ටිකක් හම්බ වෙනවා. හැබැයි දුක කියන එකක් තියෙනවා. ඒ කියන්නේ 100%ක් සතුටෙන් ඉන්න බෑ කාටවත්. ඒ කියන්නේ මානසික පීඩාවක් නැති වෙනවනේ. දැන් ඔබ දන්නවා ඕන කෙනෙක් ඔබ තමාට කියන්න පුළුවන් ලංකාවේ එහෙම තියෙන පිටරට නෑ කියලා. නෑ ඕන්ටත් බලන්න කවුරුවත් ඉන්නවද කියලා සතුටෙන් කොච්චර කෝටිපතියෙක් හිටියා කියලා බලන්න. බිලියනපතියෙක් හිටියා බලන්න. ඔව් හැම වෙලාවෙම සතුටෙන් ඉන්න කියලා බලන්න නෑනේ. ඕන්ටත් යම් මානසික පීඩාවන් දුක් දුම්නස් තියෙනවා. පිටින් බල්ලා කියන්න පුළුවන් හොඳින් ඉන්නවා කියලා. බුදුන් වහන්සේ හෙව්වේ මේ කොච්චර කරත් කොච්චර මේ දේවල් කරත් දුක කියන එක ඉතුරු වෙලා තියෙනවා. නැත්තම් දුක යන කියන එකක් නෙවෙයි බුදුදහම කියන්නේ. ජීවිතයේ දුකයි මොනවත් කරන්න එපා කියලා හැම නැහැ. ජීවිතයේ දුක කරගන්නවා අපි. වැරදියර ජීවිතේ පාවිච්චි කරලා මේ විඳින්න තියෙන ජීවිතය විඳවනවා. ඔය ගීත පාඨයකුත් තියෙනවා නේද? විඳින්න දුන් ජීවිතය අරන් විඳවන්නද මේ භවය පුරා කියලා. ජීවිතේ සතුටෙන් ගත කරන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. දැන් දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විතර නෙවෙයි. නිරෝධාර්ය සත්‍ය මාර්ග සත්‍ය කියලා තව දෙකක් දේශනා කරලා. දැන් මිදීමත් දේශනා කරලා තියෙනවා. දුක් වීම නෙවෙයි දුක හට ගැනීම විතරක් නෙවෙයි. ඒකෙන් මිදීමත් මිදීමේ මාර්ගයත් පෙන්නලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ මිනිසුන් හැමදේම හොයන ඒක තමයි බුදුන් වහන්සේත් හෙව්වේ. ඒක පළවෙනි වතාවේ කාමසුකල්ලිකාණු සෙව්වා ඊට පස්සේ ඒක අසාර්ථකයි කියලා තේරුණා. කොච්චර එහෙම සතුටෙන් ඉන්න හැදුවත් සම්පූර්ණ වශයෙන් බෑ කියලා තේරුණා. ඊට පස්සේ මේ අත්තකිලමතාණ යෝගයේ ඔස්සේ ගියත් ඒකත් වැරදි මාර්ගයක් කියලා තේරුම් ගත්තාට පස්සේ තමයි මැදුම් පිළිවෙත. මැදුම් පිළිවෙත කියලා කියන්නේ මේ මැදින් යනවා කියන එක නෙවෙයි. ඒ දෙකටම අයත් නොවෙච්ච ඍජු මාර්ගය, ආරෂ්ඨාංග මාර්ගය කියන එක. නැත්තම් ඔය මැදුම් පිළිවෙත කියවම සමහර මධ්‍යම ප්‍රතිපදාව කියවම නිකන් කාමසුකල්ලිකාණුකෝ අත්‍යවශ්‍ය මැදින් යනවා වගේ නිකන් දෙකටම නැතුව යනවා මැදින් යනවා. එහෙම එකක් නෙවෙයි මෙතන ගම්ම වෙන්නේ. අර දෙකේම මුලාව මෝහය නැත්තම් මමත්වය කියන එක ඉතුරු වෙලා තියෙනවා. කාමසුකල්ලිකාණ යෝගෙදි වෙන්නේ මමත්වයේ පෝෂණය කරනවා. දිගින් දිගට පෝෂණය කළ සතුට හොයනවා. අත්තකිලමතාණ යෝගෙදි වෙන්නේ මමත්වයේ යට කරනවා. බලහත්කාරයෙන් භාවනාවකින් යට කරලා සතුට හොයනවා.
හැබැයි ක්‍රම දෙකම අසාර්ථකයි කියලා තේරුනොත් මේ මමත්වයේ සම්පූර්ණයෙන් දුරු කරන එක තමයි මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. නැත්තම් කෙලෙස් දුරු කරන එක. අතන කියන කෙලෙස් වඩනවා, අතන කෙලෙස් යට කරනවා, මෙතන කෙලෙස් ෂේ කරලම දානවා. සම්පූර්ණයෙන් නැති වෙන ඇති නොවන ආකාරය. එතකොට මේ බුදුන් වහන්සේ නිවන් දකින්නවා කියලා පෙන්නලා තියෙන්නේ මෙන්න මේ ජීවිතයේ 100% සතුටින් ගත කරන්නේ කොහොමද කියන කාරණාව. මම ඔක විශේෂයෙන්ම කියන්නේ මේ නිවන ගැන ගොඩක් වැරදි අදහස් තියෙනවනේ කට්ටියට. ඒකයි මම මේ වචනේ ගොඩක් තැන්වල මම පාවිච්චි කරනවා. 100% සතුටෙන් ඉන්න එක තමයි මේ නිවන කියලා කියන්නේ. දැන් ඔය කට්ටිය හැමෝම හොයන්නේ මේ ලෝකේ ඉන්න හැමෝම හොයන්නේත් ඒක. ඒ කට්ටිය දන්න හැම එකම පාවිච්චි කරලා හොයනවා. හැබැයි වැරදි පාරෙන් හොයන හම්බෙන සමහරට හම්බෙනවා අයත් දුකක් තියෙන. සතුට දුක දෙකම තියෙන එකක් තියෙන. කෙනෙකුට සතුට වැඩි වෙන්න පුළුවන්, දුක අඩු වෙන්න පුළුවන්. තමකට දුක වැඩි වෙන්න පුළුවන්, සතුට අඩු වෙන්න පුළුවන්. හැබැයි බුදුන් වහන්සේ තේරුම් ගත්ත මේ ලෝභ දේශ මොහ කියන මූල හේතුන් තමයි අපිට දුක් දෝමනස් ඇති කරන්නේ. ඒ මූල හේතුන් ටික අයින් කර ගන්න පුළුවන් නම් සදාකාලික සුවය සැනසීම මේ ජීවිතේ මේ වර්තමාන මොහොතේදීම. ඒක අනාගතයේදී හෝ මරුණට පස්සේ නෙවෙයි. මේ නිවන කියන එක සාක්ෂාත් කර ගන්න පුළුවන් කියන කාරණාව. එහෙනම් බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළා ඔබට පෙන්නුවේ මේ වර්තමාන ජීවිතයේ සතුටින් ගත කරන විදිය. ඒක තමයි අපේ නායක ස්වාමීන් වහන්සේත් ධර්ම දේශනාවල පාඩයක් දාන ජීවිතේට ධර්මයේ කියලා. ඒ කියන්නේ මේ ජීවිතේට ධර්මය යොදා ගන්න විදිය. ජීවිතය අවසානයේ නෙවෙයි තේරණ වයසේ ඉඳන් තරුණ වයසේ ඉඳන් ධර්මයේ ජීවිතේට ගලප ගන්න කොහොමද යොදා ගන්න කොහොමද කියන කාරණාව. අනේ එතකොට අර සාමාන්‍ය අර්ථයෙන් තියෙන අපේ මේ සමාජයේ අර සාමාන්‍ය විස්තරයක් වෙන සාමාන්‍ය දෙයක් අහලවන දෙයක් තියෙන එකෙන් අප වෙන්නේ බලාපොරොත්තු දෙන්නේ වෙන්නේ නැහැ. ඒක తాවකාලික සුවයක් සතුටක් විතරයි ලබා දෙන්නේ. ඒවා තියෙන්න ඕන ධර්මයේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැති අයට අහන්න වෙන්න පුළුවන්. හැබැයි ඒක වැඩි වුණොත් එහෙම සමාජයේ ඒ කට්ටිය හිතනවා දැන් බණ කියලා කියන්නේ මේක වෙන්නේ නැති. බුදුහාමුදුරුවෝ බණ කියනවා කියලා කියන්නේ නැත් මේක කියලා. හැබැයි ධර්මයෙන් කියන්නේ මොකද්ද? ඔබගේ දුක් දුම්නස් ෂේ කරන්න පුළුවන් මානසික පීඩාවන් නැති කරලා දාන්න පුළුවන් ආතතිය නැති කරලා දාන්න පුළුවන් දෙයකට තමයි ධර්මය කියලා කියන්නේ. සම්පූර්ණයෙන් විප්ලවයක්, චින්තන විප්ලවයක්. මානසික පීඩනය නැති වෙලා යන මානසික දුක් දුම්නස් සම්පූර්ණයෙන් දුර වෙන දෙයක් තමයි මේ ධර්මය කියලා කියන්නේ. එහෙනම් යමෙකුට මේ ධර්මය අවශ්‍ය වෙන්නේ මොකටද? වෙන කිසිම දෙයක් පාවිච්චි කරලා කරගන්න බැරි දෙයක් කරන්න. මේ සද්ධර්මය අවශ්‍ය වෙන්නේ අපල දුරු කරගන්න තමන්ගේ. එහෙම නැත්තම් කෙරුවන්න අවශ්‍ය වෙන්නේ මොකටද? ගෙදරට පිහිට ලබා ගන්න. නැත්තම් ළමයි ලබා ගන්න. එහෙම නැත්තම් විභාග පාස් වෙන්න. මේ කියන දේවල් වලට නෙවෙයි. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරේ මොකටද? මේ ජීවිතයේදී ඔබ විඳින මේ මානසික දුක් දුන්නස් පීඩාවන් ෂේ කරගන්න විදිය, සතුටෙන් ජීවිතය ගත කරන විදිය, සාමකාමීව සතුටෙන් සහයෝගයෙන් යුක්තව මේ ජීවිතේ විඳින විදිය, ගත කරන විදිය කියලා දෙන්න. එහෙනම් බුදුදහම දුක්ඛාගමක් කියලා ප්‍රතික්ෂේප කරන්න එපා. එහෙම වැරදි අදහසක් තියෙනවනේ අපි. අපි ඒකට 150ක් බණ අහන කට්ටිය වගේ කියන්නත් ඕන 150ක් බණ කියන කට්ටියත් වගේ කියන්න ඕනේ. අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ. මොකද අපි වර්තමාන තරුණ සමාජය ගත්තොත් එහෙම ටිකක් ඉතින් තාක්ෂණික පහසුකම් එක්ක විනෝදේ පැත්තට බර වෙලා ඉන්න කට්ටියක් ඉන්නේ. දුකයි කිව්වොත් එහෙම එන්නේ නැහැනේ කවුරුවත් අහන්න මේක. ඒ නිසා ධර්මයේ දෙනකොට බුදුහාමුදුරුවෝ දුකයි කියලා නෑ සතුටෙන් ඉන්න. කියන්නේ බුදුහාමුදුරුවෝ කියනනේ මම හැම වෙලාවෙම සතුටෙන් ඉන්න කියලා. මේක පෙන්නන්නේ ජීවිතේ වරද්දගෙන දුක් විඳිනවා. ධර්මයේ තේරුම් අරන් නිවැරදි කර ගන්න පුළුවන්. එහෙනම් දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ කියනකොටත් උපක්‍රමශීලී වෙන්න ඕන එක යොමු කරන්න. අහන පිරිස් වෙත. ඒතර තමයි යොමු වෙන්නේ බොහෝ දෙනෙක්. එදා මේ සද්ධර්මය කියන කාරණාව වෙන්න ඕන. ඔබගේ තියෙන මේ මානසික දුක් දුන්නස් පීඩාවක් නැති වෙන්න ඕන. කෙලෙස් ෂේ වෙන්න ඕන. වෙනතට වඩා ජීවිතය සතුටෙන් සැහැල්ලුවෙන් ගත කරන බව ඔබට තේරෙන්න ඕන. ඔබට ඒක දැනෙන්න ඕන ප්‍රත්‍යක්ෂ වශයෙන්. එහෙනම් ධර්මයෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා හිතනොත් මොකද වෙන්නේ? දැන් අපි ගන්නකො අපේ 7 දවසේ 3 මාසේ අවුරුද්ද වගේ බණ තියෙනවනේ. අපිත් ඔයාට ඕන තරම් ගිහිල්ලා තියෙනවා. ඒ වගේ බලන්න කොහොමද සිද්ධ වෙන්නේ? එතන කරන්නේ මේ ධර්ම දේශනා කරන්න ඕන හින්දා නෙවෙයි අර චාරිත්‍රාක් වශයෙන් කරන්නේ එතන. පුද්ගලයන්ට කතා කරලා සමහරට එතෙන්ට යන්නෙත් බණ අහන්න නෙවෙයි නේද? ඒ ගියේ නැත්තම් අහිතවත් අපේ ගෙදරත් ආවා අපිට උදව් කරා. ඒ හින්දානේ යන්නේ. අපි දැකලා තියෙනවා සමහරවට ධර්ම දේශනා කරනකොට එක්කෝ අරේ තව කන්න දෙන්න කෑම හදනවා. එහෙනම් නැත්තම් එහෙ මේ තේ දෙන්න ලැහැත්ති කරනවා. නැත්තම් අහන්නේ මොන හරි කියව ඉන්නවා. ඒ කියන්නේ ඒක නිකන් සාම්ප්‍රදායික දෙයක් බවට පත් වෙලා තියෙනවා බුදුහාමුදුරුවෝ ඒක කියන එක. අහන්න නෙවෙයි ඒක තේරුම් ගන්න අහනවා නෙවෙයි.
ඒක සම්ප්‍රදාන ගොලෝ කියන එකක් වෙලා තියෙනවා. එහෙම වෙලා බෑ. එහෙනම් ධර්මයෙන් ප්‍රතිඵල තියෙන්න ඕන. මම ඔකට උපමාවක් කියනවා. අලුත් බීජ වර්ගයක් හිතන්නකෝ වී වර්ගයක් අපි හිතමු කුෂිකාර මමත් යන කොහෙන් හරි හදලා ගොවියන්ට දෙනවා. වගා කරාට පස්සේ බලාපොරොත්තු වෙච්ච තරම් අස්වැන්නක් එන්නේ නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම අර ගොවියෝ කරන්නේ මොකද්ද? කලින් වගා කරපු බීජය නැවත වගා කරන්න යමු වෙනවා. මේ අලුතෙන් දෙච්ච එක වගා කරන්න අයියේ. ඒ කට්ටියට බලාපොරොත්තු වෙච්ච තරම් අස්වැන්නක් ලැබුණේ නැහනේ. කීව තරම් අස්වැන්නක් ලැබුණේ ප්‍රතිඵල නැහැ. අන්න ඒක තමයි බුදුදහමටත් වෙන්නේ. බුදුදහමේ අපි අතීතයේ මෙහෙම රහතන් වහන්සේලාට මෙහෙම හිටියා කියලා කීවට වර්තමානයේ ප්‍රතිඵල නැත්තම් මොකද වෙන්නේ? පේන්නේ නැත්තම් ඒක කෙනෙක්ගේ. අපේ පිරිස් උපාසක උපාසිකා පිරිස් සීල් ගන්න සමාදන් වෙන්න වන්දනා ගමන් තව වන්දනාමාන අරවට මේවට සම්බන්ධ වෙනවා. හැබැයි ඒ කට්ටියත් අර පරණ විදිහට පරණ කුඩු කේඩුකම් ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ එහෙම තියෙනවා මොකද හිතන්නේ? ඕන්ගේ වෙනසක් පේන්නේ නැහනේ. කොච්චර බණ අහුවත් අර ඉන්න පල්ලෙහා පිරිස් වලට පේන්නේ මොකද්ද? බණ අහනවා හැමදාම බණ අහනවා වෙන්න පුළුවන්. හැබැයි පරණ ඒවා ටික එහෙමමයි. එතකොට මොකද වෙන්නේ? යටින් බලන් ඉන්න පිරිස් වලට මොකද වෙන්නේ? මේක මේ වැඩක් ඇති දෙයක් නෙවෙයි. මේ මිනිස්සු මෙහෙමයි කියලානේ කියන්නේ. එතකොට එහෙම ප්‍රතිඵලයක් නැහැ කියලා පේනකොට මොකද වෙන්නේ? ඒකෙන් අයින් වෙලා යනවා. අර බීජ අයින් කරලා දානවා වගේ වගා කරන්නේ නැතුව ඒකෙන් අයින් වෙනවා වගේ ගොවියෝ. මොකද වෙන්නේ? ධර්මයේ ප්‍රතිඵල නැත්තම් වැඩක් නැත්තම් ඒක නිකන් අදහන්න තියෙන, වඳින්න තියෙන, පුදන්න තියෙන දෙයක් බවට පත් වෙනවා. ඒකෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න හදන්නේ නැහැ. නිසා සද්ධර්මය කියන එක අපිට නිවැරදිව තේරුම් ගන්න වෙනවා. සද්ධර්මයේ කල්යාණ මිත්‍රයෙකුගෙන් අහලා නිවැරදිව තේරුම් ගත්තේ නැත්තම් ඊළඟ අංග දෙකට යන්න බැරි වෙනවා අපිට. ඒ අංග දෙක අපිට අද දීර්ඝව කතා කරන්න හම්බෙන්නේ නැහැ. අපි ඉදිරියේදී කාල වේලාව ලැබුණොත් අපිට ඒක අපි දීර්ඝ වෙනම අරන් සාකච්ඡා කරමු. ඒකේ කාරණා දෙක තියෙන්නේ යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා. අනේ තමයි භාවනාව කියන කාරණාව. භාවනාවට එන්න කලින් මේක හරියට තේරුම් ගන්නවා. භාවනාව කියන්නේ ප්‍රායෝගිකව වඩනවා කියන එක. කුසල් වඩනවා කියලානේ පෙන්නන්නේ භාවනාව කියන එකේ තේරුම. එතකොට මේ සද්ධර්මය කියන කාරණාවේදී බුදුහාමුදුරු විශේෂ දෙයක් දේශනා කරලා තියෙනවා. ධම්මකතික කියලා සූත්‍ර ටිකක් තියෙනවා. අන්න ධම්මකතික කියන සූත්‍රවල තියෙනවා මේ ධම්මකතික කියන්නේ කතා කරන්න පුළුවන් කමට එහෙම නෙවෙයි. අපි අහලා තියෙන කතිකත්වය කියලා කියවම නිකන් හිතට එන ඕන දෙයක් වාචාලකමේ කියවන එකක් කියලා. ධම්මකතික කියන එකේ එහෙම නෙවෙයි බුදුහාමුදුරු පෙන්නන්නේ. ධම්මකතික සූත්‍රවල. මොකද්ද? ජරා මරණයේ කලකිරීම පිණිස. භවයේ කලකිරීම පිණිස. එහෙම කියලා පටිච්චසමුප්පාද අංග 12න් පෙන්නලා අවිද්‍යා සංකාර විඥාන මෙහෙම පෙන්නලා ඒ කාරණාවන්ගේ කලකිරීම පිණිස. කලකිරනවා කියන්නේ මේ අද තියෙන කලකිරීම කියන එක නෙවෙයි. ඒකේ සත්‍ය ස්වභාවය තේරුම් ගන්න කලකිරීම කියන්නේ නිබ්බිදාය කියලා පාලියෙන් පාවිච්චි කරන්නේ. යමෙක් ධර්ම දේශනා කරන ඔහු තමයි ධර්මකතිකයෝ කියලා කියන්නේ. මම ධර්මකතිකයා කියන්නේ ඔහුට. නැත්තම් හිස් අනිත් කට්ටිය හිස් ප්‍රලාප දොඩන්න විතරයි. ඉතින් ධම්මකතික කියලා පෙන්වන්නේ මෙන්න මේ නිර්වාණ මාර්ගය පෙන්වලා දෙන පිරිස් වලට තමයි බුදුහාමුදුරුවෝ ධම්මකතික කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. එහින්දා යමෙකුට ධර්මකතික භාවයට පත් වෙන්න ඕන නම් ඔහු කල්යාණ මිත්‍රයෙකුගෙන් ධර්මයේ හොඳට අහලා ඒක නිවැරදිව තමන් තේරුම් අරගෙන මොකක්ද මේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළා කරේ? අවුරුදු 45ක් මොකටද ධර්ම දේශනා කරේ? එකකින් කරලා බලාපොරොත්තු වෙච්ච මොනේ මොකක්ද කියන එක තේරුම් ගන්න වෙනවා. අද මම ඔබට ඔය ගැඹුරු කාරණා ගන්නෙ නෑ මොනවත් විස්තර කරන්න. ආරම්භක දේශනා වශයෙන් මේවා සරලව තමයි මම ඔබට මේ විස්තර කරන් යන්නේ. ඒ නිසා උන්වහන්සේ දේශනා කළා තියෙන ධර්ම කාරණා සියල්ලකටම පහේ මූලාශ්‍රයලා තියෙන පංචස්කන්ධය කියන කාරණාව. ස්කන්ධ පහ ඔස්සේ තමයි ත්‍රිලක්ෂණේ වේවා චතුරාර්ය සත්‍ය වේවා පටිච්චසමුප්පාද වේවා හතර සතිපට්ඨාන ඕන එකක් මේ ස්කන්ධ පහ තුළ තමයි දේශනා කරලා තියෙන්නේ. මේ ස්කන්ධ පහ කියන්නේ ශනිකව ඉපදෙන මැරෙන සිදුවන ක්‍රියාවලිය. දැන් හිත ගැන කියනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? මේක ඉපදෙලා නැසෙන දෙයක් උපමාවක්වත් කියන්න බෑ කියලානේ. එහෙනම් ඊටාම ශනිකව ක්‍රියාත්මක වෙන මේ පංචස්කන්ධ ක්‍රියාවලිය තුළ තමයි පුද්ගලයාට වරදින්නේ සහ ඒක වැරද්ද නිවැරදි කරගන්න පුළුවන් වෙන්නේ. ස්කන්ධ පහ වැරදියට භාවිතා කරොත් මොකද වෙන්නේ? පුද්ගලයා සසරට අහු වෙනව නැත්නම් උපාදානයට අහු වෙලා දුකටපත් වෙනවා. ස්කන්ධ පහ නිවැරදිව භාවිතා කරොත් මොකද වෙන්නේ? ඔහු සසරෙන් ගැලවෙනවා, දුකින් අත මිදෙනවා, නිවනටපත් වෙනවා.
දැන් ස්කන්ධ පහ ගැන කිව්වම මේක අර වචනෙන් පාඩම් ඉන්න අය වෙන්න පුළුවන් ඕන කෙනෙක්. හැබැයි වචනෙන් පාඩම් කරගන්න එක නෙමෙයි කරන්න ඕන. මොකද්ද කරන්න ඕනේ? ඒක ක්‍රියාවලිය තේරුම් ගන්න එක. දැන් මේ සද්ධර්මය ගැන විස්තර කරනකොට මම පෙන්නන්නේ. සද්ධර්මයේ ඔක්කොම වගේ දේශනා කරලා දෙන ස්කන්ධ පහ තුල බුදුහාමුදුරුවෝ. ස්කන්ධ පහ තේරුම් ගන්න ඕන, ක්‍රියාත්මක වීම කරන තේරුම් ගන්න ඕන, සද්ධර්මයේ නිවැරදිව තේරුම් ගන්න ඕන. නිවැරදි සද්ධර්මයේ තේරුම් ගන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ අපි හිතමුකෝ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ නැතුව ඔකට පළතුරු වර්ග පහක් කිව්වොත් එහෙම අඹ, දොඩම්, නාරං, මැංගුස්, රඹුටන් කියලා කියවනම් එහෙම. අද අපි ඒකනේ කියන්නේ නේද? ඒ හින්දා වචනේ පාඩම් කරන එක නෙමෙයි වෙන්න ඕන. සිද්ධිය මොකද්ද කියලා තේරුම් ගන්න එක. ඔය පංචස්කන්ධය කියන වචනේ සමහර විට සමාජයේ තියෙන්නේ නැති බුදුහාමුදුරුවෝ පහළ වෙන සමාජයේ. මොකද මම අහලා තියෙන උපනිෂද් ග්‍රන්ථවල තියෙනවලු පංචකෝෂ කියලා වචනය. මේ පංචස්කන්ධයට වගේ සමාන එකක්. එහෙනම් බුදුහාමුදුරුවෝ කරලා තියෙන්නේ මොකද්ද? ඒ සමාජයේ තිබ්බ වචන පාවිච්චි කරලා Taman තේරුම් ගත්ත නිවැරදි මත ඒකට අන්තර්ගත කරලා දේශනා කරන එක තමයි කරලා තියෙන්නේ. මනෝවිද්‍යාවෙත් පෙන්වනවා එහෙම අලුත් මතයක් ඉදිරිපත් කරනකොට පරණ දේවල් යොදාගෙන ඉදිරිපත් කරාම මේක මිනිස්සු අතරට යොමු වෙන හැකියාව වැඩි කියලා මම දැකලා තියෙනවා. එහෙම මනෝවිද්‍යාත්මක කාරණාවක්. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ හොඳ මනෝවිද්‍යාඥයෙක්, විශිෂ්ට මනෝවිද්‍යාඥයෙක්. උන්වහන්සේ ඒක හරියට පාවිච්චි කරලා තියෙනවා. එන්න අපේ තියෙන ගාතාවක් තියෙනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ කියන්නේ. ඕන කෙනෙක් දන්න එකක් නේද? ආශිර්වාද ගාතාවක් විතරවත් නැහැ. දැන් ඒක සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා ඕකේ. ඔය ගාතාවට සමාන. ඒතර බුදුහාමුදුරුවෝ ඒ සමාජයේ යම්කිසි යහපත් දෙයක් තිබුණා නම් ඒකත් තමන්ගේ ධර්මයට යොදාගෙන ඒක තමන්ගේ අර්ථකථනය දීලා බුදුහාමුදුරුවෝ තේරුම් ගත්ත නිවැරදි අර්ථකථනය දීලා සමාජය ගත කරලා තියෙනවා. එතකොට මිනිස්සුන්ට ඒක පහසුවෙන් වැළඳ ගන්න හේතුවක් වෙලා තියෙනවා. බුදුහාම ගොඩාක් ව්‍යාප්ත වෙන්න බලපාලා තියෙනවානේ ඒ කාලේ. එතකොට මේ ස්කන්ධ පහ තුල තමයි මෙන්න මේ ජීවිතේ වැරදීම හෝ දුක් ඇතිවීම හෝ ජීවිතේ නිවැරදි කර ගැනීම දුක් ෂේ කරලා නිවන් ලබා ගැනීම කියන කාරණාව සිද්ධ වෙන්නේ. එතකොට අපි මේ ස්කන්ධ පහේ ක්‍රියාවලිය පංචස්කන්ධය පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද? ඒක ශනික ක්‍රියාවලිය මොකක්ද? චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? ඒක ස්කන්ධ පහ තුල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ ත්‍රිලක්ෂණය කියන්නේ මොකක්ද? ඒකේ නිවැරදි අර්ථය මොකක්ද? මෙන්න මේ විදිහට මේවා ක්‍රියාත්මක වෙන ස්කන්ධ පහේ හරි පැත්තට කොහොමද කියන්නේ? වැරදි පැත්තට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේවා ගොඩක් බනහලා තේරුම් ගන්න ඕන කාරණා. සමාජයේ විවිධ මත තියෙන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ නිවැරදි මතය තේරුම් ගන්න අපි උත්සාහවත් වෙන්න ඕන. මම ඒවා ඔක්කොම විස්තර කරන්නයි මෙතන. අපේ මිමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ධර්ම දේශනා කළා මේවා ඔබට හොඳින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒවා මතක් කරගන්න. ඒ වගේ තියෙන යම් අඩුපාඩු තියෙනවා නම් වැරදි තියෙනවා නම් ඒ වගේම කොහොමද යම් දේවල් ක්‍රියාත්මක වෙන්නේ මේවා ශනික ක්‍රියාත්මක වෙන්නේ කොහොමද පරිසම්පාද වගේ දේවල් මේවා ගොඩාක් විස්තර කරලා දීලා තියෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයෙක්ගෙන් සද්ධර්මය ඇහිම අනිවාර්යයි. අන්න තනියම කරගන්න පුළුවන් බුදුවරයෙකුට. ඇයි ඒ? බුදුවරයාට තියෙන සුවබ්බෝ ඥානයන්නේ. තමන්ම අවබෝධ කරගත් ඥානය. රහත් වෙන්නත් තේරුම් ගත්ත කෙනෙක් අහන්න ඕන. පළවෙනි රහතන් වහන්සේටත් කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේටත් බුදුහාමුදුරන්ගෙන් අහන්න වෙනවා. නැත්තම් තනියම තේරුම් ගන්න බෑ. කොච්චර උත්සාහ කරා. දැන් ඔය අපි අහලා තියෙනවානේ මේ උද්දකරාම පොත්ත කියන එක නේව සංඥා නාසඤ්ඤා අන්තිම දක්වාම ගිහිල්ලා හිටියේ. හැබැයි එතනින් එහාට අර පොඩි දෙයක් මෙයා කරගන්න. ඒ මමත්වයේ මෝහය කියන එක අයින් කරගන්න යාට තේරෙන්නේ නැහැ තනියෙන්. අන බුදුවරයෙක් හම්බුණා නම් මොකද වෙන්නේ? ශනිකව යාට නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා තමයි බුදුන් හාමුදුරු පෙන්නන්නේ. මෙතන අරිය පරිශන සූත්‍රය වෙන්න ඕන එක තියෙන්නේ. ඒ හින්දා කල්යාණ මිත්‍රයෙකුගෙන් නිවැරදි සද්ධර්මය අහලා තේරුම් ගත්තාම සද්ධර්මයේ පිළිපදින එක තමයි ඊළඟ කාරණා දෙකෙන් පෙන්නන්නේ. අන්න දැන් මේ නිවන් මාර්ගය යනවා. අන්න මේ කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය කියන එක සම්පූර්ණ වෙනකොට යමෙකුට ඔහු සෝවාන් මාර්ගඵලයටපත් වෙනවා. සෝවාන් මාර්ගඵලයටපත් වෙලා ඔහු ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙලා ධර්ම මාර්ගය අනුගමනය කරන්න පටන් ගන්න එක තමයි ඊළඟ කාරණාවලින් පෙන්වන්නේ. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නේ කොහොමද කියන කාරණාව. යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. අපිට කාලේ වෙලාව ටිකක් තිබෙන හින්දා අපි දෙකම එකට අරන් කෙටියෙන් බලමු. අපි අවශ්‍ය වුණොත් ඉදිරියේදී දීර්ඝව එක විස්තර කරගමු. අන්න මේ යෝනිසෝ මනසිකාරය කියන කාරණාව ගත්තාම මේකේ සිංහල තේරුමක් අපි අහලා තියෙනවා.
නුවණින් මෙනෙහි කිරීම කියලා. නුවණින් මෙනෙහි කිරීම කියලා අපි හිත හිතා ඉන්න එකත් අපි ගන්න ඕනේ නේද? ඒ කියන්නේ අපි මොකක් හරි කල්පනාවක් අහම මේක මෙහෙමයි කියලා හිත හිතා ඉන්න එකත් කියන එක සම්මර්ෂණය කියලා ඥානයකුත් තියෙනවා වෙනවා. විස්තර වෙන තැන. සම්මස්සන කියලා. අනේ මේ යෝනිසෝ මනසිකාරය කියලා තවත් විවිධාර්ථයක් තියෙන්න පුළුවන්. ඒ උපන් තැන ඔහු උපන් තැන මෙහෙම කියලා එක එක තියෙන්නත් පුළුවන්. නෑ පාලි පද කඩන්න බෑ නේද? පාලි භාෂාවේ හැදෙන ක්‍රම තියෙනවනේ. ඒක වෙනස් වෙන්නේ නෑ. ඕනම භාෂාවක් හැදෙන ශෛලියක් තියෙනවා. ඒක ක්‍රමයක් තියෙනවා. ඔය සමහර විට වෙන වෙන අදහස් වෙන්නත් පුළුවන් නේ. අපිට අනිත්‍ය නෙවෙයි අනිච්ච තියෙන ත්‍රිපිටකේ. ආත්ම නෙවෙයි අත්ත්‍ය තියෙන්නේ කියලා. ඒ භාෂාවක සම්බන්ධකම් තියෙන එතන. අනිච්ච කියන්නේ පාලි වචනේ. ඒකේ සංස්කෘත වචනේ තමයි අනිත්‍ය කියලා කියන්නේ. අත්ත්‍ය කියලා කියන්නේ පාලි වචනේ, ආත්ම කියලා කියන්නේ ඒක සංස්කෘත වචනේ. දැන් පාලි භාෂාව හැදෙන්න බා සංස්කෘත කියන්නේ ලෝකේ පරණ භාෂාව. පාලි සිංහල ඒවා හැදෙන්න සංස්කෘත බලපානවා. ඔය භාෂා හැදෙන ක්‍රම තියෙනවා නිෂ්පන්න තත්සම තත්බව කියලා. ඒ තත්සම තත්බව වෙලා තමයි ඔය හැදෙන්නේ. එතකොට ඒ වචන පටලව ගන්න එක නෙවෙයි වෙන්න ඕන. ඒකේ අර්ථය ගන්න එක මොකද්ද කියලා. යෝනිසෝ මනසිකාරයටත් ඒ වගේ විවිධ අර්ථකථන තිබ්බා. නේ ඒ මේ වචන බෙදලා එක දකින්න බෑ. ඒක දකින්න ඕන අර්ථයෙන්. මොකක්ද එකෙන් කියන අර්ථය? බුදුහාමුදුරුවෝ පෙන්නපු අර්ථය. අපිට ඕන අර්ථ නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්නපු අර්ථය. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඒ කාරණාව විස්තර කරන්න කලින් පොඩි සූත්‍රයක් පෙන්නන්න. ඔය මට මතක විදිහට ආරණ්‍ය වගේ කියලා සූත්‍ර කීපයක් තියෙනවා. අංගුත්තර නිකායේ වෙන්න ඕන. හරි සංගුත්තර නිකායේ හරි පොඩි සූත්‍ර කීපයක්. ඒක පෙන්නනවා භික්ෂුන් වහන්සේලා බුදුන් වහන්සේ පෙන්නනවා කැලේට යන්න එපා. Tamanට එන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතර්ක කියන මේ ත්‍රිවිධ අකුසල විතර්ක පාලනය කරගන්න දන්නේ නැත්තම්, ප්‍රහාණය කරගන්න දන්නේ නැත්තම් කැලේට වනසෙනසුන් වලට ඈත වනසෙනසුන් වලට යන්න එපා. ඒ ආවේග පාලනය කරගන්න ඕනේ සිහි මුලා වෙයි. පිස්සු හැදේ කියලා. අයෝනිසෝ ඒ සූත්‍ර වල කියන්නේ අයෝනිසෝ. එතකොට මේ අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ එහෙනම් මෙන්න මේක. දැන් අන්න කල්යාණ මිත්‍රයෙකුෙන් සද්ධර්ම ශ්‍රවණය කරා නම් ඊළඟට කරන්න තියෙන වැඩේ මේක. මොකද්ද? අපිට ජීවත් වෙනකොට අපිට ගොඩක් නෙවෙයි අකුසල විතර්ක තුනක් ඇති වෙනවා. දැන් මේ විදිහට ගත්තොත් එහෙම. අයෝනිසෝ මනසිකාරයේදී මොකද වෙන්නේ? මෙන්න මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ඇති වෙනවා. uppannam kama vitakkam uppannam vyapadi vitakkam uppannam vihisa vitakkam ගිරිමානන්ද සූත්‍රයේ පහන සංඥාව මතක් කරගන්න. අන කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක ඇති වුණාම නැත්නම් ලෝභ දේශ මොහ ඇති වුණාම තවත් විදිහට ගත්තොත් එහෙම. මොකද වෙන්නේ සාමාන්‍ය පුද්ගලෙක් නම්. සාමාන්‍ය පුද්ගලයා ඒවට අහු වෙලා ඒවා බාහිර අරගෙන ප්‍රතික්‍රියා දක්වලා පස්සේ තමයි එක්ක දුක් වෙන්නේ කනගාටු වෙන්නේ අපරාධ මේ ක්‍රිය කියලා හිතන්නේ ඒවට අහු වෙලා යනවා ප්‍රතික්‍රියා දක්වනවා. නැවත ඇති වෙන්න හේතුවක් ඉතුරු කරනවා. එහෙම වෙන්නේ යාට යෝනිසෝ මනසිකාරයක් නැති හින්දා නුවණින් මෙනෙහි කිරීම. දැන් මේ යෝනිසෝ මනසිකාරයේ සිහිය ප්‍රඥාව ඔක්කොම එකට සම්බන්ධයි. ඒ තුන වෙන් කරන්න බෑ. මතක තියාගන්න හොඳට. සිහියයි වීරියයි ප්‍රඥාවයි වෙන් කරන්න බෑ. තුනම එකට යන්නේ. ඇයි එහෙම කියන්නේ? බලන්න මහා චත්තාය සූත්‍රයේ තියෙනකොට එතන පෙන්නනවා යමෙක් තුල සම්මා දිට්ඨිය වැඩෙනවා නම් ඒ සමගම සම්මා වායාමයයි සම්මා සතියයි ඉබේම වැඩෙනවා කියලා. යමෙක් සම්මා දිට්ඨිය යම් තැනක තියෙනවා නම් එතන සම්මා වායාමයයි සම්මා සතියයි තියෙනවා. ඒ කියන්නේ මේ තුනක් නෙමෙයි තුනම එකට යන්නේ. එකක් තියෙනවා නම් තුනම තියෙන එකක් නැත්තම් තුනම නැහැ. ඒ නිසා මෙන්න මේ යෝනිසෝ මනසිකාරයේදී කරන්නේ මොකක්ද? අපි දැන් බණහලා තේරුම් ගත්තාම මොකක්ද අපේ මේ දුක් ඇති වෙන හේතුව? සසර ගමනේ දේන් දිගට යන්න ඇති වෙන හේතුව මොකක්ද කියලා තේරුම් ගත්තාම මොකක්ද වෙන්නේ? අනේ යෝනිසෝ මනසිකාරයේදී මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක තුනම ඇති වෙන්නේ එකවර එකයි ඇති වෙන්නේ. ඇති වුණාම මොකක්ද වෙන්නේ? මොකක්ද කරන්න තියෙන්නේ? යන්න. අපි පහන සංඥා විදිහට ගත්තොත් එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං. නාදි වාස කියන්නේ ඉවසන්නේ නැත්තම් ඒක බාර ගන්නෑ. ඒක හොඳයි කියලා බාර ගන්නෙ නෑ. ඒ කියන්නේ අපිට ගත්තොත් එහෙම දේශසිතුවිල්ලක් ඇති වුණොත් එහෙම ඒ ක්‍රියාත්මක කරන්න හොඳයි දැන් ගහන්න හොඳයි බයින්න හොඳයි කියලා ඉවසන්නේ නෑ. පජහති ප්‍රහාණය කරනවා.
විනෝදේති විනයන කරන නැත්නම් හික්මවනවා ඒක සිතුවිල්ල. බයන්ති කරෝති බැහැර කරනවා ඒක. අනභවං වෙති නැවත නූපදින පරිදිම බැහැර කරනවා. අනේ එහෙනම් කාම විතක්ක ව්‍යාපද විතක්ක විහිංසා විතක්ක මේක ක්‍රමයකට කිව්වේ. නැත්තම් ලෝභ දේශ මොහ කියලාත් අපි සරලව තේරුම් ගමු. මෙන්න මේ කෙලෙස් ඇති වෙනකොට ඒවා බාර අරගෙන ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව දුරු කරනවා නම් බැහැර කරනවා නම් ප්‍රහාණය කරනවා නම් අනේ ඒකට තියෙන හැකියාව තමයි මේ යෝනිසෝ මනසිකාරය කියලා පෙන්නන්නේ. ඒකට එහෙම හැකියාවක් නැති එක තමයි අයෝනිසෝ කියලා කියන්නේ. අයෝනිසෝ මනසිකාරය. ඒවට අහු වෙලා යනවා නම් මෙතන සිහිය සම්බන්ධයි. මෙන්න මේ කියන කාරණාවට එන්න පහසු නෑ. මොකද අපිට පුරුදු වෙලා තියෙන්නේ අහුවෙලා ගිහිල්ලානේ ප්‍රතික්‍රියා දක්වලානේ. ඒක තමයි දිගින් දිගට බනහලා කරනවා කියන්නේ. තේරුම් ගන්නවා කියන්නේ මේ සිද්ධිය හරියට තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තාම අපිට හරියම තේරුණාම ඒක කායිමත් අහන්න දෙයක් නෑ එතකොට. තනියම ක්‍රමානුකූලව අනුගමනය කරන්න පුළුවන් වෙනවා. මොහොතින් මොහොත. ඒක ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කියන කාරණාව ස්කන්ධ පහෙන් පහ ධම්ම අනුධම්ම. අපි කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් කියලා පියවරෙන් පියවර. අර මොහොතෙන් මොහොත හට ගන්න ස්කන්ධ පහෙන් පහට ඒක වෙනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියන තැනනවා. ඒ ස්කන්ධ පහ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ එකක් තියෙනවා නිබ්බිදාය. ඒ කියන්නේ කලකිරීම වශයෙන් බලනවා නම් ඊළඟට පෙන්නවා අනිත්‍ය වශයෙන් බලනවා දුක් වශයෙන් බලනවා අනාත්ම වශයෙන් බලනවා නම් කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ මේ කියන කාරණා කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නැත්තම් ලෝභ දේශ මොහ ඇති වුනහම ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එහෙමත් නැත්තම් ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා දුරු කරන්න උත්සාහ කරනවා නම් දිගින් දිගට ස්කන්ධ පහෙන් පහට මේක උත්සාහ කරන එක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා දේශනා කරලා තියෙන්නේ. ඒ අන්තිම කාරණා දෙක මම ගොඩාක් විස්තර කරේ නැහැ. මුල් කාරණා දෙක තමයි මට විස්තර කරන්න ඕනුනේ. මේ අන්තිම කාරණා ගොඩක් පැයක් දෙකක් අරන් විස්තර කරන්න පුළුවන් තරම් එහෙම කරපු තැනුත් තියෙනවා. පුළුවන් කාරණාවක්. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕන මේ අන්තිම කාරණා දෙකට යන්න කලින් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය කියන කාරණා දෙක සම්පූර්ණ කර ගන්න ඕන. ඒක බණ මේ භාවනා. අහලා තේරුම් ගත්තොත් විතරයි හරියට කරන්න පුළුවන් වෙන්නේ. අහලා තේරුම් ගත්තේ නැත්නම් බාහිර තේරුම් ගත්තොත් තේරුම් ගන්න නැතුව කරන්න ගියොත් එහෙම වැඩි වරදිනවා. ඒතකොට කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ ධර්මයේ නිවැරදිව තේරුම් ගත්ත බුදුවරු රහතන් වහන්සේලා හෝ මේ ධර්මයේ නිවැරදිව තේරුම් ගත්ත පුද්ගලයන්ට. සද්ධර්මය කියලා කියන්නේ නිවන් මාර්ගය පෙන්වන ධර්මයට වෙන මොනවත් නෙවෙයි. මේ ජීවිතයේදී නිවන් දකින්න විදිය පෙන්වන පුද්ගලයා. කල්යාණ මිත්‍රයා ඒක ඔහු දේශනා කරන ධර්මය සද්ධර්මය. අන්න ඒක අහලා ඊළඟට ප්‍රායෝගිකව පිළිපදින එක තමයි යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන කාරණාවලින් පෙන්වලා තියෙන්නේ. ඒ නිසා වසර ගාණක් අපේ නායක ස්වාමීන් වහන්සේත් මේ ප්‍රඥා ටී නාලිකාව ඔස්සේ ඔබට පෙන්වන්න හැදුවේ මේ මාර්ගය. උන්වහන්සේ ඒක මුල සිට අග දක්වාම කිසිවක් ඉතිරි නොකරම පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා ඔබට උන්වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන ඉහළම පූජාව ඉහළම සත්කාරය තමයි ඒක අහලා හොඳට තේරුම් අරගෙන පිළිපදින එක. අහලා විතරක් හිටියට හරියන්නේ නැහැ. අහලා නිවැරදිව තේරුම් ගන්න ඕන. මේ විදිහට අනුග්‍රහය දක්වපු පිරිස් ඒ වගේම මේ දායකත්වයේ දරන පිරිස් ඒ සඳහා සහභාගී වෙන පිරිස් හැමදේනම බලාපොරොත්තු වෙන්නේ මේ කාරණාව. උන්වහන්සේ යමක් දේශනා කරා අපවත් වුණා කියලා එතනින් ඉවර වෙන්න නොදී ඒක ප්‍රායෝගික ජීවිතයට ගලප ගන්න ඕනේ. ඒක අපිටමයි වටින්නේ. ඒක අපිට තේරෙනවා. එතකොට ඔබට තේරෙනවා. මේක මෙහෙම දෙයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ නිවර කියලා කියන්නේ නැත්නම් මේ වගේ දෙයකට. මේක සුවයක් තියෙනවා. මේක මේ වර්තමාන මොහොතේ විඳින්න ඕන දෙයක්. එහෙම තේරෙනකොට තමයි ඒක උත්සාහවත් කරන්නේ අපිට. ඒක සුවයක් තියෙනවා කියලා තේරෙන්න ඕන. ඒ නිසා අපි ඉදිරියටත් උන්වහන්සේගේ ධර්ම මාර්ගය ඉදිරියට අරන් යනවා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා වශයෙන්. නිසා ඔබට උන්වහන්සේගෙන් මම නැවතත් මතක් කරන්න තියෙන ඉහළම පූජාව තමයි මේ පෙන්වලා දීලා තියෙන ධර්මය අහලා ඒ අහපු ධර්මය අනුගමනය කරලා ඔබත් මේ ජීවිතේ නිවන් දකින්නවා කියන්නේ මොකද්ද නිවන කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න එක. ඒක අවසානයේ නොවෙන්න පුළුවන්. යම්කිසි මට්ටමකට හරි යන එක තමයි උත්සාහවත් වෙන්න ඕන. ඒ කාරණා මතක් කරමින් අපි මේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අනතුරුව අපි මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරපු පින්වත් මහත්මීන්ගේ අරමුණු සඳහා සහ ඔවුන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා
මේක අවස්ථාවක් කරගන්නවා. මේ උතුම් ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා නන්දා පලිහේන අජන්ති ගමගේ ජයිත් ගමගේ යන මහත්ම මහත්මීන් විසින් දායකත්වය දරා තිබෙනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ නිවැරදි ශ්‍රී සද්ධර්මය අපට දේශනා කරමින් දුකින් මිදීමේ මාර්ගයේ ගොස් දුකින් මිදුන අපවත් වී වදාළ අතිපූජ්‍ය ගෞරවනීය මීමුරේ ධම්මවංශ අපගේ ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දේශනාව උපහාරයක් වේවා. උන්වහන්සේ ධර්ම දේශනා කරා. උන්වහන්සේ වෙනුවෙන් කරගන්න තිබ්බ දේ කරා. ඔබ උන්වහන්සේගේ ධර්මය අහලා ඔබ වෙනුවෙන් කරගන්න ඕනේ. මේක තනින් කාටවත් කරවන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුහාඳුරන්ටවත් කරවන්න බෑ. පුළුවන් මාර්ගය පෙන්වන්න විතරයි. ඒ වගේම අපේ නායක ස්වාමීන් වහන්සේ මාර්ගය පෙන්වලා දුන්නා. ඔබ වෙනුවෙන් කරගන්න ඕනේ. උන්වහන්සේ වෙනුවෙන් ඒ දේ කරගත්තා. ඒ වගේම මේක උපහාරයක් වෙන්න කියලා තියෙනවා. ඔව්. උන්වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන උපහාරය තමයි හොඳම උපහාරය මම කිව්වා. ඒක අනුගමනය කරනවා කියන කාරණාව. ඒ වගේම ජූනි 17 වෙනි දිනට ජන්මදිනයේ යෙදෙන හසරංගි වනිගරත්න දියණිය සහ සොහොයුරිය කියලා තියෙනවා. ඒ වගේම සෙනෙහලතා පලිහේන සොහොයුරිය පුංචි. ඒ වගේ නිදුක් නිරෝගී සුව හා චිරජීවනයේ සැලසේවා. සිතන පතන සෑම යහපත් ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වේවා. ජයිත් ගමගේ සෙසදි ජයසිංහ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගැනීමට ලැබේවා. ඉතා ඉක්මනින් ඔවුන්ටත් නිවැරදි ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට ලැබේවා. ඒක නම් හොඳ ප්‍රාර්ථනාවක්. මොකද අපේ සමාජයේ බොහෝ කාලයක් තිබ්බේ වයස්ගත වෙලා ධර්මයට යොමු වෙන එක. එහෙම නැතුව තරුණ කාලෙම එන්න පුළුවන් නම් ජීවිතේ අවසානයේ දක්වා ගිහිලා දුකටපත් කරගෙන නැතුව නිවැරදි මාර්ගය තේරුම් ගත්තොත් එහෙම අවසානට යන දුක් එකක්වත් නැති වෙලා සතුටින්ම ගත කරන විදිය තේරුම් ගන්න පුළුවන් වෙනවා. සදිත් ජයසිංහ අර්ඩ්ලි මෙල්ඩ මලින්ඩා මෙල්ඩ ඇතුළු සියලුම සහෝදර සහෝදරයන්ටත් ඔවුන්ගේ පවුල්වල අයටත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා. ඉතා ඉක්මනින් නිවැරදි ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා. ඒ වගේම ධර්ම දේශනාව සිදු කරනු ලබන අතිපූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ සංඝපුත්‍ර ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලැබේවා. අද කාලේ අපට සිටි අනුබුදු හිමි අතිපූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ දේශනා කළා වූ නිවැරදි ශ්‍රී සද්ධර්මය ඔබ වහන්සේලාගෙනුත් අපට අසන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනා තමයි ඔවුන්ගේ හිතේ තිබෙන්නේ. ඔවුන් මේ ප්‍රාර්ථනා කරපු ආකාරයට ඔවුන්ගේ ඒ 17 වෙනි උපන්දිනයේ සමරණේ දියණියට සුබ උපන්දිනයකට ආශිර්වාද ලැබෙන්න ඕනේ. ඒ වගේම නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන සියලු දෙනාට නිදුක් සුව චිර ජීවනයේ ලැබේවා. ඒ වගේම අපි මතක් කරනවා එතන සඳහන් කළා වගේ ප්‍රාර්ථනා තිබ්බා වගේ මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව ඉදිරියට නොනැසී ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා විදිහට අපි පවත්වාගෙන යනු ලබනවා. සහ ඔබටත් කරන්න තියෙන මම නැවත නැවතත් මතක් කරන්නේ උන්වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන හොඳම ඉහළම පූජාව තමයි උන්වහන්සේ පෙන්වලා දුන්න ඒ නිවැරදි ධර්ම මාර්ගය අනුගමනය කරලා ඔබත් එයින් ප්‍රතිඵල ලබා ගන්නවා කියන කාරණාව. ඒ ප්‍රාර්ථනාවත් ඒ මතක් කිරීමත් කරමින් මෙතකින් අපි මේ ධර්මානුශාසනාව නිමාඩපත් කරනු ලබනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිනන් රක්කං තුතං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං